මේ උතුම් ධර්මදේශනයේ විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට උතුම් ධර්ම දානය සිදු කිරීම සඳහා අංක 617න් 2 ධර්මපාල මාවත තිත්තවැල්ල කුරුණෑගල ලිපිනේ පදිංචි PM ඉසාරා මිහිරාණි මහත්මිය මෙම ගෞතම බුද්ධ ශාසනයේම නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරමින් දායකත්වය දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය මෙම ධම්මග තුල අවබෝධයක් ලබා දීමට කටයුතු කළ පූජ්‍ය මීමුරේ ධම්මවන් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිර්වාණ අවබෝධය ලැබේවා. තව තවත් සම්බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා කටයුතු කිරීමට නිදුක් නිරෝගී චිර ජීවනයේම වේවා. සීලම දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පුණ්‍ය කුසල අනුමෝදන් වෙත්වා. උතුම් ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය දායකත්ව දරු එම මහත්මියට අත්වන්නා වූ කුසලයේ එතුමියගේ මෑණියන් වන මාල්නී ස්වාම්පුරුෂයාණන් වන අජිත් පුතුන් දෙදෙනා වන හරිත සස්මිත හේමචන්ද්‍ර හා මැණිකේ යන ස්වාම්පුරුෂයාගේ දෙමාපියන්ටත් සහෝදර සහෝදරියන් ගුරුවරුන් ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ටත් පින් කැමැති සියලු ලෝක සත්වයාටත් අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා. දෙපාර්ශ්වයේ මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ටත් කරුණා උදරින් මියගිය සියලු ලෝකවාසීන්ටත් මෙම ධර්ම දානමය කුසලයේ අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා. සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, අමා මහ නිවෙන් සැනසෙත්වා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සෝභන්තේ විදිත්වාන මජ්ජේ මත්තාන ලිප්පති තං බ්‍රෝමි මහා පුරිසෝ සීසෝද සිබ්බනි මච්ඡගාති. ධර්මානුශාසනාවෙහි සදහවර දායකත්වය දරන්නා වූ බෞතුන් ප්‍රමුඛ කොට සිටින මේ මොහොතට අපට සවන් දීම සඳහා අවකාශය යොදාගත්තා වූ සදහවතුනි, කැමැති පරිදි ධර්මානුශාසනාවක් කරන ලෙස කර තිබෙනා වූ ආරාධනය අනුව යමින් අපේ මාතෘකා පෙළේ පවතිනා වූ එක මාතෘකාවක තව අඩුවක් දෙකක් සම්පූර්ණ කරන්න තිබෙනවා. එයින් අපි එකින් එක අරගෙන කරුණු පැහැදිලි කිරීම කරනු ලබනවා මේ සමාජයට. බැලුවම මේවැ එතරම් වෙනසකුත් නැහැ. නමුත් විවිධත්වයෙන් කතා කරන්න එකම දේ කියලා තේරුම් ගන්න බොහෝ උදව් වෙනවා, උපකාර වෙනවා. ඒ අනුව තථාගතයන් වහන්සේ වදාළා වූ ගාථාවක් පදනම් කොටගෙන වික්ෂුන් වහන්සේලා අතර ඇති වුණා වූ අදහස් පැහැදිලි කිරීමක් තමයි මේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ පවතිනා වූ මජ්ජේ සූත්‍රය තුළ පවතින්නේ. තථාගතයන් වහන්සේ වදාළ දේ තමයි යම්කිසි පුද්ගලෙක් අන්ත දෙක ප්‍රඥාවෙන් දැන උබන්තේ කියන්නේ උබු අන්ත කියන එක මද්දෙහි නොතැවරේ නම් මද්දෙහි නොතැවරේ නම් ඔහු මහා පුරුෂයයි කියමු. හේමේ පංචස්කන්ධෙහි වියමන නැත්තම් සිබ්බනි සංඛ්‍යාත තෘෂ්ණාව බන්ධනේ ඉක්ම ගිය කෙනෙක් කියලා කියනවා. ඔය සිබ්බනි වියමන තණ්හාව ඔය වචන මේ පංචස්කන්ධයේ වියනවා. සතර පංචස්කන්ධයේ සතර වියන එක කියන එකේ තේරුම පංච උපාදානස්කන්ධය බවට පත් වෙනවා කියන එක. එතකොට මෙන්න මේ සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ භික්ෂුන් වහන්සේලාගේ අදහස් පහක් තමයි අපි පසුගිය කාලවකවානුව තුළ පැහැදිලි කළේ. තවත් එක අදහසක් තිබෙනවා. ඉන්න අනතුරුව තමයි බුදුන් වහන්සේගේ අදහස තිබෙන්නේ. එහිදී උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ අදහස් බැහැර කළේ නෑ. සබ්බේ සංවෝ භික්කවේ සුභාසිතං පරියායන. සියල්ලම අරුත් වශයෙන් ගත් කල සුභාසිතයි කියලා කියනවා භික්ෂුන් වහන්සේලාගේ. නමුත් උන්වහන්සේලාගේ දැනුමට වඩා දැක්මක් තථාගතයන් වහන්සේ සතු බැවින් මම කියන දේත් අහන්න කියලා ඊට වඩා එහාට සුපිරි කියමනක් තථාගතයන් වහන්සේ දාලා තිබෙනවා. ඒක තමයි මේ සූත්‍ර දේශනාවේ අගට අපිට ගන්න තිබෙන්නේ. අද තවත් භික්ෂුවකගේ අදහසක් තමයි මා පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. එවං උත්තේ අඤ්‍යතරෝ භික්ඛු ඒතද වෝච. මෙහෙම කිව්වන් පස්සේ
තවත් භික්ෂුවක් මෙහෙම කියනවා. සක්කායෝකෝ අවසෝ ඒකෝ අන්තෝ. එකාන්තයක් සක්කාය. සක්කාය සමුදය දුතියෝ අන්තෝ. අනිත් අන්තය සක්කාය සමුදයයි. සක්කාය නිරෝධෝ මජ්ජේ. මැද සක්කාය නිරෝධයයි. තණ්හා සිබ්බනි. තණ්හාව තමයි මේ මැද වහලා සතර බන්ධනේ වියන්නේ. මජ්ජයට මුහුණ දෙන්න තණ්හාව දෙන්නේ නැහැ. තණ්හාහිනං සිබ්බති තස්ස තස්සේව භවස්ස අවිනිබ්බත්තියා. තණ්හාව විසින් ඒ භවයාගේ ඉපැත්ම පිණිස එය වියනෝ නැත්තම් බන්ධනය කරනු ලබනවා. ඉත්තාවතාචකෝ ආවසෝ බික්කු අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාවති. මෙන්න මේක හැමකෙත් දැනගත්තොත් ඔහු දැනගත යුතු දේ දැනගත්තා වෙනවා, දැකගත යුතු දේ දැකගත්තා වෙනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? අභිඤ්ඤයං අභිජානන්තෝ පරිඤ්ඤයං පරිජානනෝ දිත්තේ ධම්මේ දුක්ඛසන්තං කරෝ හෝති. දැනගත යුතු දේ දැනගත්තොත්, දැකගත යුතු දැකගත්තොත් ඉහාත්ම වශයෙන් මේ ජීවිතේදීම දුක් කෙලවර කරනවා. පුනාද මාත්‍රකාව සක්කාය ඒකවන්තෝ. දැන් ඉතින් කෙලින්ම යන්න අර පාලි අකාරාදි පොත්වල සක්කාය කියන්නේ මේකයිද කියන එක හරිද කියලා බලන්න. නමුත් මේක සිද්ධ වෙන්න ඕන මේ සක්කායයි සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාවයි සක්කාය නිරෝධයයි මොහොතක් තුළ සිදුවෙන්න ඕන කාරණයක්. සසර වියමනත් මොහොතක් පාසා, සසරෙන් ගැලවීමත් මොහොතක් පාසා. මේකේ උබන්තේ අන්ත දෙකක් තියෙනවානේ. එතකොට අන්ත දෙක මැද තමයි මැද තියෙන්නේ. මැදට එන්න බෑ, මොකද වියනවා. වියලා වියමනේ මොකද වෙන්නේ? හතර හදනවා. ඒ වියන්නාට කියනවා තණ්හා කියලා. ඉතින් මේ අන්ත දෙක තණ්හා විසින් වියන හැටි මේකේ තියෙන්නේ පෙළදහම සිදු වෙන්නේ ඔබ ළඟ. ඔබේ කය තුල නම් ජීවිතේටම එක වතාවයි සිදු වෙනව ඇත්තේ. නමුත් පංචස්කන්ධය කියන්නේ කය නොවන නිසා පංචස්කන්ධය තුල සිදු වෙනවා නම් පංච උපාදානස්කන්ධය බවට පත් වෙනව ඇත්තේ මේ වියමනේදී. එහෙනම් ඒක සිදු වෙනව ඇත්තේ ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල කියලා තේරෙන්න ඕන. වරක් පාසා, මොහොතක් පාසා. එතකොට එහෙනම් අපට සක්කාය එක අන්තයක් කියලා හොයා. සක්කාය කියන්නේ කොමක්ද? සක්කායෝ කියලා විමසනවා. බුදුන් වහන්සේගෙන් බන්තේ කියලා සඳහන් කරනවා. අයියෝ කියලා ආර්යාවෙනි කියලා කතා කරනවා ධම්මදින්නාවට පැරණි ස්වාමි පුරුෂයා. මොකද්ද මේ සක්කාය කියන්නේ? තථාගතයන් වහන්සේලා වදාරනවා පංච උපාදානස්කන්ධා තිස්ස වචනීය. පංච උපාදානස්කන්ධයේ සක්කාය කියලා. ධම්මදින්නාව නම් කියනවා උපාදානයට වෙන ස්කන්ධ පහ, උපාදානයට හේතු වෙන්නා වූ ස්කන්ධ පහ සක්කායයි.
ඒකට එන දේ මම කොට ගැනීම සක්කාය දිට්ඨියයි. දැන් එහෙනම් පංච උපාදානස්කන්ධය කියන්නේ මේ කයද? අපි හොයන්න ඕන කාරණාව. පංච උපාදානස්කන්ධය කොහෙද මේ ලෝකේ තියෙන්නේ? මේ කය පංච උපාදානස්කන්ධය කොට ගත්තොත් කය ඇති සත්තු ඉන්නේ ඔය අණ්ඩජ ජලාබුජ සංසේදජ විතරයි. ඕපපාතික සත්වයින්ට චාතු මහා භූතික කයක් නැහැ. එතකොට ඔවුන් ගැන ඔවුන්ට පංච උපාදානස්කන්ධයක් නැහැ කියලා කියන්න වෙනවා. සක්කාය කියන්නේ සක්කාය පංච උපාදානස්කන්ධේ රූපේ කියන්නේ පඨවි ආපෝ තේජෝ කියලා ගත්තොත් එහෙනම් ඕපපාතික සතෙක් විග්‍රහ කරන්න බෑ. ඔවුන්ට පඨවි ආපෝ තේජෝ වලින් හැදිච්ච කයක් නැහැ. ඒවා අපේ ඉගැන්වීම් නෙමෙයි සාරිපුත්‍ර හිමියන් වැනි උත්තමයෙකුගේ ඉගැන්වීම්. ඕපපාතික කියන වචනේ විග්‍රහ කිරීමේදී ඝන කයක් තියනාට ජරා ව්‍යාධි තිබුණට ඝන කයක් නැති දෙවියන්ට ජරා ව්‍යාධි නැත්තේ ඒ දෙරණ වෙනස් වෙන පඨවි ආපෝ තේජෝ සහිත රූපකයක් නැති බැවින් කියන එක ප්‍රත්‍යක්ෂ කරගන්න, පැහැදිලි කරගන්න. ඊළඟටත් පැහැදිලි කරගන්න බඹලවත් සක්කාය තියෙනවා, දෙවියොත් සක්කාය තුළ ඉන්නේ කියලා බුදුන් වහන්සේට දෙවිය කියපු වචනේ බුදුන් වහන්සේ රජ කෙනෙකුට මං හිතන්නේ ඊලාන සූත්‍රයේ සඳහන් කළේ මේක කියපු වචනේ. එතකොට එහෙනම් අපායත් සක්කාය තියෙනවා, මනුස්ස ලෝකෙත් සක්කාය තියෙනවා, දිව්‍ය ලෝකෙත් සක්කාය තියෙනවා, බ්‍රහ්ම ලෝකෙත් සක්කාය තියෙනවා. එහෙනම් අපාය යන එකත් සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාවක්. දිව්‍ය ලෝක යන එකත් සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාවක්. බඹලෝ යන එකත් සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාවක්. සක්කායං කෝ ආවුසෝ ඒකෝ අන්තෝ. දැන් මතක් කරගන්න. මොකද්ද මතක් කරගන්න ඕන? මිනිසාට ඇස කන නාසය දිවකය කියලා දොරවල් 6ක් තියෙනවා. 6න් ලෝකෙත් එක්ක සම්බන්ධ වෙනවා. 6න්ම අරමුණු ගන්නවා. අරමුණු ගැනීමේදී අරමුණ උදව් කරගෙන අරමුණ ප්‍රත්‍ය වීමෙන් හේතු වීමෙන් නෙවෙයි. ඒ අදාළ ආයතනයන්හි වේදනා 6ක්, සංඥා 6ක්, සංකාර 6ක්, විඥාන 6ක් පහළ වෙනවා. එවිට මොනවා මුල් කොටගෙනද වේදනා හටගන්නේ? හටගන්නා වූ ආරම්මණයන් මුල් කොටගෙන. ආරම්මණයන් පංචද්වාරයේදී නම් බාහිර වශයෙන් පවතින දෙයක් මුල් කොටගෙන රූප, ශබ්ද, රූප, ගන්ධ, රූප පහළ වෙනවා. චෛතසිකවල සිතේ බාහිර එක නෙවෙයි රූපේ සිතේ පහළ වෙන රූපයයි ඇසේ, කනේ, නාසයේ. බාහිර දේවල් නැතුවත් පහළ වෙන්න පුළුවන් මනෝදයක. ඒකට ධම්ම රූපේ කියනවා. මෙන්න මේ රූපයේ සම්බන්ධයෙන් ඇති කරගන්නා වූ ක්‍රියාකාරීත්වය වේදනා, සංඥා, සංකාර පහක් මගින් සිදුවෙනා වූ විවිධත්වය පැහැදිලි කරමින් තථාගතයන් වහන්සේ සක්කාය හේවත් පංචස්කන්ධය කියලා කියනවා. දැන් මේකට පඨවි ආපෝ තේජෝ නැහැ. රූපේ ආරමුණ වේදනාවෙන් විඳිනවා, සංඥාවෙන් හඳුනනවා, සංකාරයෙන් බෙදෙනවා, විඥාණයෙන් දැනගන්නවා. ඒකට පඨවි ආපෝ තේජෝ නැති නිසා
මේ සක්කායට එන දේවල් පාපේ ගත්තාම අපුණ්‍යාභි සංකාර කියනවා. සක්කායට එන දේවල් පින ගත්තාම පුණ්‍යාභි සංකාර කියනවා. සක්කායට එන දේවල් ධානය ගත්තාම ඒක සක්කාය කියන්නේ ආනිජ්ජාභි සංකාර නැත්තම් රූපරාග කියනවා. දැන් සත්වයා පරලෝ යන්නේ පංච උපාදානස්කන්ධයෙන්. අන්න පංච උපාදානස්කන්ධේ සක්කායෙන් පාපයට බැඳුනයින් පසුව දුග්ගතින් ගච්ඡති. ඇහැට පේන තිරිසන් සත්වයෝ ඇහැට නොපෙනෙන പ്രേත භූත සත්වයෝ. අර අபிසංකාරයේ සමුදය ගාමිනී ප්‍රතිපදාව නේද? අபிසංකරණය කිරීම. එතකොට සක්කාය හට ගන්නත් ඕනේ. නමුත් සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් තේරෙන්නේ නැහැ පෘථග්ජනයට. පෘථග්ජනයා ඒ නිසා ආයෙත් තතාවක් සක්කාය සමුදය ගාමිනී කියන නැවතත් හට ගන්න අදාළ ප්‍රතිපදාව යනවා. එවිට අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා සක්කාය කියන්නේ මේ කය නෙවෙයි. සක්කාය කියන්නේ සත්වයා කාම රූප අරූප භවත්‍රයේ ඇවිද්දවන්ට සමත් තුන් ආකාර මුලාවකින් යුක්ත සමූහයක්. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුන් ආකාරයේ මුලාව. දැන් සක්කාය හට ගන්නත් ඕන. ඒ වුණාට මැද නොතැවරී ඉන්න බැරුව වියන්නේ මොකක් නිසාද අනාගතයට? අන්ත දෙක බවට පත් වෙන්නේ. දැන් කොහෙද මේක වෙන්නේ? මා දකිනවා ප්‍රසාදයන්ට ගැටීමේදී ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ මේවායි උදව්වෙන් මේ අතීත පැත්තෙන් සක්කායවත් පංච උපාදානස්කන්ධය පහළ වෙනවා. නමුත් පෘථග්ජන පුද්ගලයාට ඒක පංච උපාදානස්කන්ධයක් බව තේරෙන්නෙත් නැහැ. පෘථග්ජන පුද්ගලයාට ඒක අනිදුක්ඛ අනාත්මය දැකීම තේරෙන්නෙත් නැහැ. තේරුණේ නැති උනාට උඩ සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව යන්න පුළුවන්. එතකොට රූපේදී රූප තණ්හාව විසින්, ශබ්දේදී ශබ්ද තණ්හාව විසින්, ගන්ධේදී ගන්ධ තණ්හාව විසින්, රසේදී රස තණ්හාව විසින්, පොට්ටබ්බේදී පොට්ටබ්බ තණ්හාව විසින්, ධම්මේදී ධම්ම තණ්හාව විසින්. තවත් එහාට ගන්නව නම් පාපේදී පාප තණ්හාව විසින්, පිනේදී පුණ්‍ය තණ්හාව විසින්, ධානයේදී ධාන තණ්හාව විසින් පෘථග්ජන පුද්ගලයාට දැන් වියනවා. ඒ තණ්හාවනේ වියනවායි කියන්නේ. දැන් කොතනද මේක වියනවා ඇත්තේ? ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ තමයි මම දකින්නේ මේ වියමන. සිබ්බනිය. වියමනෙන් මොකද වෙන්නේ? මැදට එන්න බැරුව අතීතයේ වර්තමානයේ වසාගෙන අනාගතයක් හදනවා. අතීතේ කාන්තයක් අනාගත පංච උපාදානස්කන්ධය හට ගන්නට අවශ්‍ය හේතු ඉතුරු කරන එක සමුදය ගාමිනී ප්‍රතිපදාව. සංඋදය. ඒ පිළිබඳව ඔබට පෙළ මතකයිද? ඒ පෙළ තේරුම් ගැනීමේදී ඒක පෙළ දහම වශයෙන් ගන්න පොතෙන්
නමුත් එක පෙළ සිදු වෙන්නේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල කියන එක තේරුම් ගන්න. ඇස තුල, කන තුල, නාසය තුල සිදුවෙන්නා වූ හමුවීමේදී නැත්නම් පටිච්ච වීමේදී අන්න මේ නිරෝධගාමිනී ප්‍රතිපදාවක් ඕනේ නැති දන්නේ නැති කෙනාට ස්වයංක්‍රීයව රූපයට අදාළ තණ්හාව, රූප තණ්හා, ශබ්දයට අදාළව ශබ්ද තණ්හා විසේ තණ්හා විසින් භව බන්ධනය ඇති කරනු ලබනවා. මේ වියමන අපි හොයාගනිමු. එකකින් පැහැදිලි කරාම හයෙන්ම බිය වෙන හැටි තේරුම් ගන්න. අපි වෙනත් පදයකින් ගන්නවා. ජීවහාච පටිච්ච රසෝච උප්පජ්ජති ජීවහා විඥානං තින්නම් සංගති පස්සෝ. මනෝච පටිච්ච ධම්මෝච උප්පජ්ජති මනෝ විඥානං තින්නම් සංගති පස්සෝ. ඔය වියමන ආරම්භ වෙන තැන. මේ ප්‍රසාදයන්ට ගැටීමේදී හෝ මනෝද්වාරික අරමුණක් කීමේදී කරුණු දෙකක් තියෙනවා. ප්‍රසාදය, ගෝචර රූපය. මේ දෙක බුදුන් වහන්සේටත් තිබෙනවා. රහතන් වහන්සේලාටත් තිබෙනවා. එහෙනම් ඒ දෙකේ තියෙන්න බෑනේ දුකක්. නමුත් උන්වහන්සේලාට මේ තුන්වැන්න නැහැ. පස්ස වෙන්න එන්න. අන්න අර යංකෝ භික්ඛවේ අනුසේති කියලා කතා කරන ඔබ යම් ආකාරයෙන් අරමුණක් ලැබලා විඳලා හේතු තැබුවොත් එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ ගැටෙනකොට සක්කාය හටගන්නේ. අන්නේ අතීතයේ එනකට තමයි පෙන්වන්නේ තින්නම් සංගති පස්සෝ කියලා. දැන් මේ පස්සේදී බාහිර දේවල් ඉටු කරන මෙහෙ ඊටා කුඩයි. ඔබ විසින් ඇති කරගත් බැඳුණු ඇලුණු ගැටුණු ආකාරයට ප්‍රතිබිම්බයක් තමයි මෙතෙන්ට එන්නේ. ඒ ප්‍රතිබිම්බයක් වශයෙන්, සිතුවිල්ලක් වශයෙන්, ශූන්‍ය දෙයක් වශයෙන් දකින්න පෘථග්ජනයට උගන්වලා නැහැ. ඔහු එය සමග ඇලීමේදී, ගැටීමේදී, එකතු වීමේදී ඒට පණ එනවා. වතුර වැටුනහම හේගිය දෙයකට පණ එනවා වගේ. අන්නේ පණ ගහසන එක තමයි මේ වර්තමාන මොහොතේ ඒට එකතු වීම තුළින් අනාගතය හදන වියමන බවට පත් වෙන්නේ. පස්ස වුණොත් පස්සේදී අර ආපු පස්සේ හතුරා නම් දුක් වේදනාව, මිතුරා නම් සැප වේදනාව. රස නම්, පැණි රස නම් සැප වේදනාව, තිත්ත රස නම් දුක් වේදනාව. ගන්ධයට නම් ඇලුනා නම් පිළිකුල් ඇලීම, පිළිකුල් නම් ගැටීම. ඔබ විඳින්නේ මෙසේ දොරවල් පහටම හයටම අදාළ විඳින්නේ ඔබ බාහිරේ තියෙන දෙයක්ද ඔබ හදාගත්ත දෙයක්ද? එනිසා මේක බාහිර ලෝකේ වැඩක් නෙවෙයි. ඔබ ඇලෙන්නේ හෝ ගැටෙන්නේ බාහිර තියෙන දෙයට නෙමෙයි, අර වේදනාවට. වේදනාව මමය. මම වේදනාවය. වේදනාව තුළ මායතල, මාතල වේදනාව ඇත. ඇලීමේදීත් ඕක, ගැටීමේදීත් ඕක. ඇලීමේදී සැප වේදනා, ගැටීමේදී දුක් වේදනා. වේදනාව හොඳ නම් ආයෙ ඉල්ලනවා. එපා නම් ප්‍රතික්ෂේප කරනවා. දෙකටම කියනවා තණ්හා කියලා.
තණ්හා වුණොත් වරදෙහි බැඳෙනවා. වරදෙහි බැඳෙනවා කියලා වචනයක් සමාජයේ තියෙන්නේ. උපාදාන. උපාදාන වුණොත් භව අනාගත ඵල උපදින්නට හේතු චිත්තාභ්‍යන්තරය අවකාශ වෙනවා. මෙන්න වියමන. ඇසේ කනේ නාසයේ දිවේ කයේ සිතේ අරමුණක් කරුණක් පාසා තණ්හාව විසින් කරන සිබ්බනිය මජ්ජේ නැහැ. සක්කාය ඒකාන්තයක් ඊළඟ සක්කාය හට ගන්නවා සමනීය ගාමිනී ප්‍රතිපදාවේ යනවා. සමුදය ගාමිනී ප්‍රතිපදාවේ. එනම් පෘථග්ජනයට අයිති වෙන්නේ දුක්ඛය සහ දුක්ඛ සමුදය ගාමිනී ප්‍රතිපදාවයි. ඒක සිත තුළ ගත්තොත් පවට පිනට දානය වශයෙන් තුන් පැත්තකට සමුදය ගාමිනී වෙයි. ඇස තුළ ගත්තොත් රූප තණ්හාවෙන් සමුදය ගාමිනී වෙයි. කන තුළ ගත්තොත් ශබ්ද තණ්හාවෙන් සමුදය ගාමිනී වෙයි. නාසය තුළ ගත්තොත් ගන්ධ තණ්හාවෙන් සමුදය ගාමිනී වෙයි. දිව තුළ ගත්තොත් රස තණ්හාවෙන් සමුදය ගාමිනී වෙයි. පහස ගත්තොත් පොට්ටබ්බ තණ්හාවෙන් සමුදය ගාමිනී වෙයි. සමුදය ගාමිනී යනු ඇලීම මුලාව ගැටීම මුලාව ඔස්සේ කැමති පරිදි. දැන් තැවරුණා නොතැවර ඉන්න බෑ. නමුත් උබෝ අන්තයේ විදිත්තාම මජ්ජේ නතලිප්පති. එහෙමනේ පෙන්වන්නේ. මජ්ජේ මන්තා නලිප්පති. මධ්‍යමාන්තෙහි උබෝ අන්තයේ අන්ත දෙක දැනගෙන මධ්‍යමාන්තයේ නොතරේ නොතහැරේ නම්. අන්න අපට මජ්ක්‍ධිමා පටිපදා කියන වචනකුත් තිබෙනවා. දැන් මේක පෙන්නනවා තෘෂ්ණාවම ඒ භවයාගේ ඉපැත්ම පිණිස එහි වියන්නේය. ඔක වෙන වචනයක් මෙතන තියෙන එක තේරෙන්නේ නැති නිසා මම ඔය කියන්නේ. අතීතයෙන් ගෙන වර්තමානයේ වින්ද නිසා විඳීමේ ප්‍රතිඵලයක් වශයෙන් අනාගත ඵලයක් උපදින්න හේතු තැබීම වියමන නොවේද? සසර හැදීම නොවේද? මිනිසා සසර හදන්න ඉගෙනගෙන ඉන්නවා. ඔව් සසර හැදීම පව නරකයි කියලා පින හොඳයි කියලා එතෙන්ට මාරු වෙනවා. පිනට වඩා ධානය හොඳයි කියලා එතෙන්ට මාරු වෙනවා. නමුත් කායස්ස වේදෝ පරම්මරණා කාය බිඳී සිද්ධ වෙන මරණයෙන් පසු මේ වියමනේ ප්‍රතිඵලයක් වශයෙන් දුක්ගතින් උප්පජ්ජති සුග්ගතින් උප්පජ්ජති දිවසහවතං උප්පජ්ජති බ්‍රහ්මසහවතං උප්පජ්ජති වියමනේ ප්‍රතිඵල නෙවෙයිද? අතීතයෙන් ගෙන වර්තමානයේ විඳ යලිත් අනාගත ඵලයක් ඉපදීම සඳහා හේතු රැස් කිරීම හිවන්නේය කියන වචනෙන් පෙන්වන සතර සාදන්නේය වියන්නේය බන්ධනය සිබ්බනිය සංඛ්‍යාත. මේ මොකද්ද කුමක්ද මේ විග්‍රහ කරන්නේ? පෘථග්ජන පුද්ගලයා ඇසෙන් කනෙන් නාසයෙන් ගෙන අරමුණක් රස විඳීමේදී එහි ඇලීම ගැටීම තුළ බන්ධනේ හැදෙන හැටි. මෙතකින් මේ පුද්ගලයා දැනගත යුතු දේ දැනගන්නේය, දැකගත යුතු දේ දැකගන්නේය. අන්න ඕක තුලින් තමයි දැන ගැනීම දැක ගැනීම සසර හදන හැටි තේරෙන්නේ. දැන් ඔහුට ඒ තුලින් බොහෝ දේවල් පෙනෙන්න පුළුවන්. දැසට නෙමෙයි. මේ සත්‍යයට තථාගතයන් වහන්සේ තුන් භවයක් ඇවිදින්න සිදු වෙන බව සහ ඒවට ගියේ මොන කාරණා නිසාද කියන එක පිළිබඳව.
එහෙමයි මේ වියමන පිළිබඳ කරුණු පැහැදිලි වෙන්නේ. අන්න අපිට දැන් අහුවෙනවා. අවිජ්ජාගතෝ යම් භික්ඛවේ පුරුෂ පුද්ගලෝ අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති. පව්කම් ෆ්‍රෙස් කරයිද හේවත් වියයිද? අර අபிසංකරෝති කියන පදෙන් පෙන්නනවා වියමන නැත්නම් අනාගත ඵලයක් උපදින්න හේතු අනිත් අන්තයට අනේක. අතීතයේ එක්කාන්තයේදී අනාගත ඵල උපදින්න තිබූ හේතු අනිත් අන්තයයි. ඒ අභිපදයේ දෙනවා අනාගත ඵලයක් සඳහා. අනතුරු ඒක අපුණ්‍යාභි වෙනුවට පුණ්‍යාභි කරපුවාම ඒත් අවිජ්ජාගතෝ යම් භික්ඛවේ කී අවිජ්ජාගතෝ යම් භික්ඛවේ කියන අදහස එහෙම කැපෙන්නේ නැහැ. ඒක තියෙනවා. එනම් මිනිසා විසින් කරන ලද දුස්චරිතයන් හේතු කොටන ඔහු සතර වියනවා දුගතිගාමී පැත්තට. මිනිසා විසින් කරන ලද සුචරිතයන් හේතු කරන ඔහු සතර වියනවා පෘථග්ජනය වශයෙන් මතු භවයේ කාම සුගතියට. මිනිසා විසින් කරන ලද ධාන කුසල හේවත් අபிසංකාරය අනිජ්ජාபிසංකාරය විසින් සතර වියනවා ධාන ලෝකෙට. දැන් ඔබට කරන්න පුළුවන් කුමක්ද? බුදුවරු හමු නොවන තුරු ඔබට කරන්න පුළුවන් මේ තුන ඔස්සේ සසර හදන්න වියන්න විතරයි. මේක විස්තර කරන එක තමයි දැන ගැනීම සහ දැකගත යුතු දැක ගැනීම. ඊට පස්සේ ඔහුට පුළුවන්කමක් තියෙන්නේ ඔන්න මැද නොතැවරී ඉන්න. මොකද්ද? සක්කාය ඒකාන්තය, සක්කාය සමුදය ඒකාන්තය. අපි සක්කාය කියව පමණින් ඒක තව ටිකක් එහාට මම පැහැදිලි කරපු කරුණු වලට යොදා ගන්න. ත්‍රිභූමික සංඛ්‍යාත සක්කාය. තුම්බ ඇවටම සක්කාය. මේකයි නෙවෙයි එතකොට තුම්බවේම සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව. ඔන්න මිනිසුන්ගේ සීමාව තථාගතතුරු පහළ වෙන්න පෙර. දැන් සක්කාය සහ සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාවේ ඉන්නවා සත්‍යය. බුදුබණ තේරෙන තුරු නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට මැජ්ජේ එන්න බෑ, මැදුම් පිළිතේ එන්න බෑ. මොනවා වෙන්න ඕනද කියලා හිතන්නේ? මේ වියමන නතර වෙන්න වෙනවා. අතීතයෙන් ඇවිදින් වර්තමානයේ විඳ අනාගතයට තැබීම නැත්නම් තවත් වතාවක් ගින්දර ඇවිලින් සහ දර දැමීම සිදු නොවෙන්න වෙනවා. දැන් මෙතෙන්ට තව වචනයක් ගන්න. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තෝ යෝනිසෝ මනසිකාරවන්තෝ. ඉමේ පංච උපාදානස්කන්ධේ නිච්චතෝ සුඛතෝ අත්තතෝ අයෝනිසෝ මනසිකාරවන්තෝ. මේ පුද්ගලයා කරනු ලබන්නේ සදහම් වැටහෙනතුරු මේ පස්තුර දව්වෙන් පහළ වෙන්නා වූ අතීතයෙන් මතුවලා එන පංච උපාදානස්කන්ධය නුනුවණින් මෙනෙහි කරමින් මගේ ආත්මකට ගන්න එක හෙවත් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගන්න එක. ඒ තුල තමයි අතීතයෙන් එනවා මුලාවට දකින්නවා වර්තමාන මෙතන නිමාව දකින්න බැරි වෙනවා අනාගත ඵලයක් උපදින්න හේතු හදනවා වර්තමානයේ හැම විටම සසරින් මිදෙන අවස්ථාව සසර හදන අවස්ථාවක් බවට පත් වෙනවා පෘථග්ජනයාට මජ්ජේ නැහැ. දැන් නිරෝධ වෙන්න ඕනනේ. සමුදේ වෙලා බෑ. සමුදේ වුණොත් සතර හැදෙනවා. අන්න එසේ
සියුම් දැනමක් ඇති වෙනකොට. ඒකට යොදා දෙන වචනයක් මේක මෙතන. අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති. දැනගත යුතු දේ දැනගත්තා, දැක යුතු දේ දැකගත්තා. අන්න දැනගත යුතු දේ දැනගන්න නැතුව, දැකගත යුතු දේ දැක ගන්න නැතිව ඊට එහා කොටසට යන්න බෑ. මොකක්ද ඊට එහා කොටස? ඉහාත්ම වශයෙන් දුක හදන එකද, ඉහාත්ම වශයෙන් දුක් කෙලවර කරන පාරට යන එකද? හදන එක සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව, නැති කරන එක සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. දවසට එකද, අවුරුද්දට එකද, ජීවිතයට එකද? සක්කාය කියන්නේ මේකයි නම් ජීවිතයට එකයි. නමුත් බැඳෙන්නේ ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් නම් හදන්න තියෙන්නේත් ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන්. ඒ හදන ඖෂධය බුදුරජාණන් වහන්සේ සමාජයට දෙන වැරුණාම මිනිසාට ඒ ඖෂධය ලැබිලා නැහැ. ඔහු ලෙඩේ හදා ගන්න වැරුණාම ලෙඩේ සුව කර ගන්න දන්නේ නැහැ. අන්න මේ දැනුම ඔස්සේ එන විට ඔබට වර්තමාන මොහොත භාවිතයට ගනිමින්, වර්තමාන මොහොතේ හමු වෙන්නා වූ ඇසේ කනේ නාසයේ දිවේ කයේ පහළ වෙන්නා වූ අරමුණ භාවිතයට ගනිමින්, එහි පහළ වෙන්නා වූ භවගාමී විතර්ක තුන භාවිතයට ගනිමින්, එකවර නෙවෙයි අලුත් වැඩක් කරන්න බුදුරජාණන් වහන්සේ උගන්වනු ලබනවා. වියන් නැතුව ලෙහන්ද, සමුදය ගාමිනී වෙනුවට නිරෝධ ගාමිනී වෙන්න. ඒ නේද මජ්ජේ? නොතැවරීමක් පෙන්නනෝ නේද? තැවරීම ගාගන්නවා වගේ වචනයක් නෙනේ. සසරේ තැවරීම, සසරට ඇලීම, අනාගත හැදීම, තැවරීමක් සිදු වෙනවා. දැන් මෙන්න මේ තත්වයන් දක්වා කෙනෙක් කල්‍යාණ මිත්‍ර සේවනයක් තුළින්, සදහම් ශ්‍රවණයක් තුළින් විමර්ශනය වෙන්න ඕන. මා අතින් සිදුවෙන දේ කුමක්ද? මා දැන් කුමක් කළ යුතුද? ඒ පිළිබඳව ඔහුට කවුරු හරි කිව්ව පමණින් මොනවා හරි කරන්න ඕන කියලා අදහසක් තිබිලා බෑ. මේ අතීතයෙන් ඇවිදින් අතීතයට රැවටීම නිසා වර්තමානයේ විඳින්න ගිහින් අනාගතයක් හදන මේ සසර වියමන දහස් කරන්ට මේක විඳින්න දෙයක් තියෙනවද? ඇත්තක්ද අපි මේ විඳින්නේ? නැත්තම් එය හදාගත්ත දෙයක්ද? සිහිනයක්ද? මල දෙයක්ද? නිස්සාර දෙයක්ද? ඇයි අපි ඒකට එකතු වෙන්නේ? ඒක අර්ථවත්ද? අනර්ථයක්ද? මේ පිළිබඳව කෙනෙකුට අධ්‍යාත්මික දැක්මක්, අවබෝධයක් තියෙන්න වෙනවා. ඔබ කුමක්ද මේ පිළිබඳව දකින්නේ? මා දකින්නේ සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව, පංච උපාදානස්කන්ධය තුල තියෙන දෙයි දුක. පෙර එකකුත් නෙමෙයි, පස්සේ එන්න තියෙන එකකුත් නෙමෙයි. ඒ මොහොතේ තිබෙන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධය තුල කවුද ඉන්නේ? මමත්වය තියෙනවා. මම වෙලා තියෙන්නේ මොනවද? ඒකට එන දෙය එන්නේ මොනවද? කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය, ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය.
මඤ්ඤමානය අපට සංසාරේ හුරුුණේ මෙතෙන්ට එකතු වෙන්නමයි. ඒ නිසා වර්තමානයේ සැනසීමකට පත්වෙන්ට තිබෙන්නා විට කඩ අහුරාලමින් නොපත් නොසෑදුණු අනාගතයක් සැකසීම සඳහා හේතු සැකසීම නම් වූ ප්‍රමාද විහරණය මිනිසා තුළ පවතිනවා. එය කෙනෙක් අතින් නොසිදුවිය යුත්තක් නොකළ යුත්තක් කවුරු අතින්ද දුකින් මිදීමට කැමති පුද්ගලයා අතින් පෘථග්ජනයා අතින් පෘථග්ජනයා නොසිදුවිය යුත්තක් නොකළ යුත්තක් කීවට ඒක සිදු වෙනවා කරනවා. මේ පිළිබඳව තිබෙනවා තවත් ගැඹුරු කරුණක් තියෙන සූත්‍රයක්. සූක්ෂම දේ නම් වර්තයෙන් එක තියෙන්නේ. සොකුම්ම කියලත් කියනවා. අප මේ කතා කරන්නේ සූක්ෂම දෙයක් ගැන නේද? වන්දනා ගමන් යම් බෝධි පූජා පැවැත්වීම මල් පූජා කිරීම පිළි හැදීම පිළිම හැදීම ආදී බාහිර ක්‍රියාකාරකමක් පිළිබඳ නෙවෙයි. ඒ බාහිර ක්‍රියාකාරකම් වලම ආධ්‍යාත්මික ක්‍රියාකාරීත්වය. ඒ බාහිර ක්‍රියාකාරකම් වලට පාප කර්ම පුණ්‍ය කර්ම කියලා කියනවනේ. ඒ පාප කර්ම පුණ්‍ය කර්ම වලදී කර්ම හේවත් පව් සිද්ධ වීම පින් සිද්ධ වීම කියන එක ක්‍රියාවේ නෙමෙයි අර ඇතුළත සිද්ධ වෙන්නා වූ මේ වියමනයි. ඒකයි ඒක සූක්ෂම ධර්මතාවයක් කියලා කියන්නේ. ඒකයි ඒකට පඤ්ඤාය පස්සති කියලා කියන්නේ. ඇස් දෙකෙන් බලන්න බෑ. ප්‍රඥාවෙන් දකින්න වෙනවා. දැන් මෙන්න මේ විදිහට මේක තේරුම් ගත්ත පුද්ගලයාට දැන් එතනින් එහාට වෙන පාරක යන්න වෙනවා. මේ රැස් කරන ප්‍රතිපදාව වෙනකොට අස් කරන ප්‍රතිපදාව අන්ත දෙකට බැඳෙන ප්‍රතිපදාව වෙනකොට මධ්‍යම ප්‍රතිපදාව භවගාමී ප්‍රතිපදාව වෙනකොට භව නිරෝධගාමී ප්‍රතිපදාව දුක්ඛගාමී ප්‍රතිපදාව වෙනකොට දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව ඒ පිළිබඳ අවබෝධයක් ඉන් මිදීමට අවශ්‍යතාවයක් ඒ පිළිබඳ වීරියක් කෙනෙකුට ජනිත වන්නේ මේ ස්කන්ධ පංචකය තුළ අතීතයෙන් අරන් වර්තමානයේ වෙන අනාගතයට තැබීම නැති මුලාව තුළ මෙපමණයි හැමදාම සිදු වෙන්නේ. නමුත් සතරක් හැදෙනවා නේද කියන එක තේරෙනකොට සතර හදන જાති කරලා සතර නිම කරන්න බැරි බව ටික දෙනෙක් තේරුම්ගෙන ඇති. බොහෝ දෙනෙක් තේරුම් ගනිත්වා. ඇයි අපි සසර හදන જાති වලට බුද්ධ ආගම හිර කරගත්තේ? සසර හදන જાති වලට හිර වුණ බුද්ධ ආගමක් හදාගත්තේ ඇයි අපි? භව ගාමිත්වයට හිර වුණා වූ බුදුදහමක් හදාගත්තේ ඇයි අපි? අරුත් වශයෙන් ගත් කල බුදු සමය anu භව නිරෝධ ගාමිත්වය වයි නේද? භව නිරෝධාය සතතාගතෝ භව නිරෝධාය ධම්මං දේසේති. අපි එහෙමනම් ඒ තථාගතුළු අදාලා වූ අනුගමනීය ප්‍රතිපදාවට සවන් දීලා තේරුම් ගන්න නැතිව තමයි පිටින් බලලා උඩින් පල්ලෙන් බලලා පෘථග්ජන භාවය තුළ ඉඳලා යම් යම් පැති වලට මේ චාරිත්‍ර වාරිත්‍ර වලට යම් යම් සිරිත් එකතු කරමින් කුණු කසල බහුල කරගනිමින් කසල මාර්ගයක ගෙනියමින් තිබෙන්නේ. ඒ පිළිබඳ ගැඹුරු දැක්මක් අවබෝධයක් නැති පෘථග්ජන පුද්ගලයා භව නිරෝධගාමිත්‍ය සඳහා දේශනා කළා වූ මේ සදහම් වෙනුවට එය භව ගාමිත්‍ය සඳහා අවශ්‍ය කරුණු එක්තැන් කරන තම තමන්ට ඕන පැත්තට ගෙන යන ප්‍රතිපදාවක් බවට පත් කරගනු ලබනවා. ඒ කොහොම කළත් ඒක භවගාමී ප්‍රතිපදාව හොඳ හෝ නරක ප්‍රතිඵල තියෙන්න පුළුවනි.
නමුත් තථාගතයන් වහන්සේ කියන්නේ මේ පවතින්නේ නිරෝධය සිදු වෙන්න වෙනවා. මෙතන බියමන වෙනුවට නොතැවරීමෙන් බියමන නතර වෙන්න වෙනවා. වියමන වේදනා පස්සපච්චා වේදනා තණ්හා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව නම් නොවියමන කුමක්ද? එමයි හොයන්න වෙන්නේ. තණ්හා කලේ වේදනාවට, වේදනා කලේ පස්සයට. එහෙම ආපහු යන්න වෙනවා. පස්සේ යමක් තියෙනවා නම් වේදනා කරනවා, වේදනා කරනවා නම් තණ්හා තියෙනවා. පස්සේ යමක් නැත්නම් අතහරින්න පුළුවන් නේ පස්ස නිරෝධව. ඒ පිළිබඳව කතා කරන්න තව දේශනාවක් තිබෙනවා මේකේ. තථාගතරු පැහැදිලි කරලා දන්නා වූ මැදුම් පිළිවෙත කියන වචනය ටිකක් ගැඹුරුයිනේ. අතීතාන්තයට ඇලෙමින් ගැටෙමින් වර්තමානයේ වසමින් අනාගත ඵලයක් උපදින්න හේතු හදන එක තථාගතවරු පහළ වෙන සමාජයේ මිනිසුන් විසින් කරමින් සිටි ආයුධයයි. මේ වැඩේ නොකරෙන්නට තථාගතවරු පැහැදිලි කර වදාරනවා පුද්ගලයාට මේ බියමන නවත්තන්ට මෙතෙන්ට අල්ලා ගැනීම වෙනට අතහැරීම, මමත්වයෙන් ගැනීමට මමත්වයෙන් නොගැනීම, මම නිත්‍ය වශයෙන් බැලීමට අනිත්‍ය වශයෙන් බැලීම නම් වූ අමුතු දෙයක් යොදලා තියෙනවා. නමුත් එය ලියනවා කියනවා පාඩම් කරනවා ඇරුණාම අනුගමනීය ප්‍රතිපදාවට ගන්න බැරි වෙලා තියෙනවා බොහෝ දෙනාට. කලක් තිස්සේ අපට සවන් දෙන අයත් අහන්නේ අපි දැන් මොකද කරන්න ඕනේ? මේ ප්‍රශ්නෙට ඔබට උත්තරේ ලැබෙමින් පවතිනවද? ලැබිලා තියෙනවද? කරන්න ඕන දේ? ඇයි කරන්න ඕන දේ ප්‍රශ්නයක් අහන්නේ? ඔබ හැම විටම යමක් කරලා තියෙන්නේ. ප්‍රශ්නයක් ඇති වුණොත් උසාවි ගිහින් යමක් කරනවා. පොලිසිය ගිහින් යමක් කරනවා. එහෙම නැත්නම් හැම එකදීම යමක් කරනවා. භාවනාව යනුනොත් යමක් කරනවා. ආනාපාන සතිය වඩනවා, ඉරියාපතනේ වඩනවා, කසිනියක් වඩනවා. යමක් කරනවානේ. ඒ වඩනවා යන එකේ තේරුම යමක් කිරීම. මෙසේ ඔබට යමක් කරලා පුරුදු මානසිකත්වයක් තියෙන නිසා මේකටත් ඔබට යමක් කරන්න ඕන. නමුත් ඒකට 아무තෙන් යමක් කරන්න දෙයක් නැහැ. මන්දයත් මේක සංසිඳෙන්න ඕන. සංසිඳනවා කියලා පෙන්නන්නේ කිරීමෙන් නෙමෙයි නොකිරීමෙන්. නොකිරීම කරන්නේ කොහොමද? ඒ පාලියෙන් නම් තියෙනවා අවේරේනච සම්මන්ති කියලා. වෛරේනච වෛරේන අවේරේනච වෛරේ නොකිරීමෙන් සංසිඳෙනවා. ඔබට නොකර ඉන්න පුළුවන්ද? පෘථග්ජන පුද්ගලික වශයෙන් ඔබට ඇති වෙන්නා වූ ආතතිය බලපෑම තුළ කරන්නමයි කියන්නේ. කොහොමද කියන්නේ? නිකන් ඉන්න එපා. ගහපන්, මරපන්, කපමන්, කොටමන්, පලිගනින් එකට එක් කරපන්. ප්‍රතික්‍රියා දක්වපම්ම කියලා කියනවා කිරීම. ඒ කිරීම තුළ වියනෝ සතර හදනවා. ඒ කිරීමමයි සතර හදන්නේ. මේ කිරීමට ඕනෑ මෝඩෙකුට පුරුවන් කරන්න. ඔය මස් කටුවක් හම්බ වුණාම සුනකයොත් ඔය මේ බෙදාගන්න කිරීමක් කරන්නේ. කෑකෝ ගහගෙන හපා ගන්න එක. කිරීම පහසුයි. ස්වයංක්‍රීයවම
කිරීමට උදව් දෙන්න කෙනෙක් ඉන්නවා ලෝභ දේශ මොහ කියලා නැත්නම් මායя කියලා. එයා ඔබ කරවන්න පොළඹවලා එයාගේ සීමාව තුළ රඳවා ගන්නට ප්‍රයෝගයක් යොදලා තිබෙනවා. මම හිතා එයාම තමයි ඔය නොකිරීම කියන කරන්න ඉඩ දෙන්නේ නැතුව ඇත්තෙත්. කොතැනදී කුමක්ද නොකළ යුත්තේ? වර්තමානයේදී ඇසේදී කනේදී නාසයේදී දිවේදී කයේදී සිතේදී නැත්නම් උපදින විතර්කයේදී එතනින් එහාට මේ භව බන්ධනේ නැත්නම් වියමන නොකර ඉන්නට ඔබ කුමක් කළ යුතුද? වියමන නොකළ යුතුයි. ඒක වෙන්නේ කොහොමද? ඔබට පුරුදු එකතු වෙලා නම් එකතු වුණොත් විය වෙනව නේද? ඔබට ඒ තුල සතර හැදෙන හැටි තේරෙනවා නම් ඒකේ ආදීනව තේරෙනවද? ආස්වාදයේ ආදීනව වියමන තුල, තණ්හාවෙන් ගැනීම තුල. තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති වියමනෝ. වියමනින් ඔබට සතර ගමන හැම වෙනවට මේ වියමන අතහැරීම තුළින් විශාල සංසුන් බවක්, ආරම්භයක් අවසානයක් නැති, පැවැත්මක් නැති, පැවැත්ම තුළ සිදුවෙන්නා වූ හානියක් විනාශයක් නැති, අපට චින්තනයට ගෝචර කරගන්න බැරි තවත් දෙයක් පිළිබඳ ඉගියක් බුදු සමය තුළ පවතිනවා නේද? මේකට කියනවා පැවැත්ම නැත්තම් ආරම්භය කියලා. මේක හට ගැනීමක්. අර කියන අනාරම්භය නැත්තම් නොහට ගැනීම. හටගත්තොත් නේ පවතින්නේ. නොහට ගත්තොත් කොහොමද? දැන් එහෙමනම් ඔබ විසින් මේ ධර්මයේ තේරුම් ගන්න පෙර හදාගත්තා වූ අතීතයේ ඔබට ඇති කරන බලපෑමක් නැති තැන දක්වා දුර්වල කරන්න ඕනේ ඔබට. ඒකට තමයි නොකිරීම භාවිත කරන්න ඕන. ඒකට ඔබට වැටහෙන්න ඕන මේ අපි එකතු වෙන තැන සක්‍රිය සත්‍ය සජීවී දෙයක් නොව තමන් විසින් පැරණි අගයන් එකතු ගත්තා වූ මුලාවක් මත සිදුවෙන්නා වූ විකෘති වීමක් බව. ලෝභයෙන් මෝහයෙන්, ද්වේෂයෙන් මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් විකෘති වීමක් බව. මඤ්ඤමානයක් බව. සුන්නෝ හිස් වී ගිය අතීතයකට පණ දෙමින් ඒ පණ දීම නිසාම අනාගතය හැදෙන බව. හොඳයි පණ දුන්න නැත්තම් මර දෙයක් වශයෙන් දැක්කොත් එහෙම ඒකට අනාගතයක් හැදෙන්න හැකියාව තිබෙනවද? ඔබට මෙතෙන්ට ගේන්න පුළුවන්ද මෙන්න මේ වචන දෙක? මම දකිනවා බුදු සමය ඉතා වැදගත් සුන්දර වචන දෙකක්. නිත්‍ය අනිත්‍ය. හැබැයි බුදුන් වහන්සේ වදාරන්නේ නිත්‍ය සංඥාවෙන් සත්වයා සසර ඇවිදිනවා. අනිත්‍ය සංඥාවෙන් දුකින් මිදෙනවා. අපිට අපේ බුද්ධ ධර්මය උගන්වන්නේ අනිත්‍ය නිසා දුකයි. දැන්වත් ගෙදර ගිහින් කල්පනා කරලා බලන්න මොකද්ද මේ පැටරිල්ල කියලා. මානන් දකින්නවා නිත්‍ය සුඛාත්මකට ගැනීමෙන් දුකට බැඳේ. අනිත්‍ය වශයෙන් බැලීමේදී නොකිරීම සිද්ධ වේ, දුකින් මිදේ. හරිද බලන්න කල්පනා කරලා. අන්න මේ කතාව තේරුම් ගත්ත පුද්ගලයාට දැන් සසර වියන්න ඕන නැහැ. ඉහාත්ම වශයෙන්ම අර අතීතයේ මල එකක් බවට පත් කරලා මෙයන්ට ඇරලා එකතු නොවීමෙන් එහි අගය බාල කරලා ඒ නිසා අනාගතය නොහැදීමෙන් උබන්තේ අන්ත දෙකටම නොපැමිණෙනවා. එතකොට මැජ්ජේ තියෙයි. තවරන්න දෙයක්වත් නැහැ. මේ සඳහා අදාළ කර්තව්‍ය තම තමන් විසින්ම
ස්වකීය දෛනික ජීවිතයේදී දෛනික ජීවිතය තුළ මුණ ගැසෙන වර්තමාන මොහොතේදී වර්තමානයට හමු වෙන ඇසකරනාසය දිවකයේදී ඒ තුළ ජනිත වන්නා වූ තමන් හදාගත්තා වූ අර අතීතය මතුවෙන්ට හැර සැගවිති වෙනට අතීතයක් නැත හේතු පමණයි මතුවෙන විට එකතු නොවීම විනාශයට යාමයි. එකතු නොවීම නොකිරීමයි. එකතු නොවීම අනිත්‍ය වශයෙන් බැලීමයි. ඇස් දෙකෙන් බලනවා නෙවෙයි. හිස් බැවින් අතීතයට ගිය බැවින් එහි ගණ්ඩ දෙයක් නැති බව අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමයි. පුරුදු කරනකොට ලේසි වෙයි. පුරුදු කර ගන්නයි අමාරු වෙනව ඇත්තේ. වඩනවා කියන එකේ තේරුමත් අන්න එකයි වැඩි දියුණු කිරීම. දැන් වැඩි දියුණු කරන්න සෝවාන්සිට රහත් දක්වාම වැඩි දියුණු කරනවා. එවිට අතීතයේ හිස් එකක් වෙන විට අනාගතයක් හැදීමක් නැති වෙනවා. එතකොට ලෝභයෙන් ද්වේෂයෙන් නොහෙන් නොතැවරුණා වූ මැදක්. එතකොට අනාගතයට පවතින හේතු නැත්නම් ඉහාත්ම වශයෙන්ම දුක් කෙලවර කරගන්නේ. කියන තරම් පහසු නැහැ. නමුත් ආරබත නික්මත යුඤ්‍යත ආරම්භ කරන්න පවත්තන යන්න යෙදෙන්න මේ සඳහා. ඒක තමයි ඔබට පැවරී තිබෙන්නා වූ පටිපදාව. අනුගමනීය ප්‍රතිපදාව. ඔබ අතින්මයි මේ වැරදි ගොඩ ගැසුන අතීතයක් හැදී ඒ ඔබට වද දෙන වදකයෙක් බවට පත් වුණේ. ඔබ අතින්මයි මේ වදකයා මිය ආයුත්තේ. වදකයාට ආහාර නොදීමෙන්, ඔහු සමග එකතු නොවීමෙන්, ඔහු හිස් දෙයක් වශයෙන් දැකීමෙන්, ඔහු අතීතයට ගිය පාළු මලකඳක් ලෙස බැඳීම දැකීමෙන්, එකතු නොවීමෙන් ඔබට ඉතා ඉක්මනින් එයින් මිදෙන්න පුළුවන් වෙයි. මා දකින්නේ වෙනත් ඒ සඳහා තථාගතයන් වහන්සේ විඥාවක් දේශනා කරපු බව. සතිමත් වී මේකට එකතු නොවීමෙන් මෙහි බලය බිඳින්න කියලාමයි වදාරලා තිබෙන්නේ. තේරුම් ගැනීම තුළ අනුගමනීය ප්‍රතිපදාවකට ප්‍රවිෂ්ඨ වීම තුළින් ඔබට මේ අතීතයෙන් ගෙන අනාගතය හදන්නා වූ අන්ත දෙකට එකතු නොවී වියන් නැතුව සතර ඒ මොහොත මධ්‍යස්ථ භාවයට පැමිණෙන්නට, මැද තියෙන තැනට, හේතුන්ගෙන් හට නොගත් ඵලය වන ධර්මයට පැමිණෙන්නට, අනුගමනීය ප්‍රතිපදාවකට පත් වෙන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවා. ඔබටත් වීරයක් ලැබේවා කියන සුභාශිංසනය කරමින් අපි කරුණු පැහැදිලි කිරීම අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනය අංක 617 ධර්මපාල මාවත තිත්තවැල්ල කුරුණෑගල ලිපිනේ පදිංචි PM ඉසාරා මිහිරානි මහත්මිය විසින් ගෞතම බුදු සාසනයෙන් තුල නිර්වාණ අවබෝධය පතා සැලෙහි දායකත්වය දරනු ලබයි. අරමුණ මෙම දහම් මඟ තුල අවබෝධයක් ලබා දීමට කටයුතු කළා වූ දේශකින් වහන්සේට නිර්වාණ අවබෝධය සම්පූර්ණ වේවා. තව තවත් සම්බුදු ශාසනය පැවැත්ම උදෙසා කටයුතු කරන නිදුක් නිරෝගී චිරජීවනයේම වේවා. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාත් මේ වොන්න කුසල් අනුමෝදන් වේවා. ඒ ඔබේ දැක්ම. මේ තුලින් දායකත්වයේ දරූ එම මහත්මියට අත්වන්නා වූ කුසලයේ එතුමියගේ මෑණියන් වන මාළනී ස්වාමි පුරුෂයා වන අජිත් පුතුන් දෙදෙනා වන හරිත සහ සස්මිත හේමචන්ද්‍ර හා මණිකේ යන ස්වාමි පුරුෂයාගේ දෙමව්පියන්ටත්, සහෝදර සහෝදරියන්, ගුරුවරුන් ඇතුළු සියලු ඥාතිහිත මිත්‍රාදීන්ටත්, පින් කැමති සියලු ලෝකවාසීන්ටත් අනුමෝදන් කරමි. කැමති අය අනුමෝදන් වෙත්වා. දෙපාර්ශ්වයේ මියගිය මේ පරලෝකීය සියලු ඥාතිහිත මිත්‍රාදීන්ටත්, කොරෝනා උදරින් මියගිය සියලු ලෝකවාසීන්ටත් මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. ඔබට අදාළ ඥාතිත්වයක්, මිත්‍රත්වයක්, යහළුකමක් තිබේ නම් තමයි මේක වළංගු වෙන්නේ. සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, අමා මහ නිවනින් සැනසෙත්වා. ඔව්, ඔබේ දැක්ම තුළ මේ වචන ගැලපී පවතින්නේ. මගේ දැක්ම තුළ සමහර වචන සංශෝධනය වෙන්න උනත් මා එක මේ මොහොතේ හදන්නේ නැහැ. ඉදිරියට ධර්ම ශ්‍රවණය කරනකොට දැන් සමහර අය ඔය තමන්ගේ
පොඩ්‍යාන උද්දනාව ලියලා එනකොට ඔය කෙටි කරලා සහ ලස්සන කරලා තියෙන්නේ තේරුම් ගැනීම තුළ අවශ්‍ය නම් කියන වචනේ දාලා සිවිල් දෙවියෝ කියලා කියන්නේ නැතුව එහෙම වගේ ඔබේ දර්ශනයත් වෙනස් වේවි. ඔබේ මේ පැතුම් සපිරෙන අතර ඔබේ ප්‍රාර්ථනයත් ඉහාත්ම වශයෙන්ම මේ පැහැදිලි කරපු කරුණු තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් ඔබට හිමි නිවීමට හිමිකරුවෙක් වෙන්නට හේතු වාසනා වේවායි අධිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරන්න අනුගමනීය ප්‍රතිපදාවක යෙදෙන්න. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං